අයිබෝන් මගේ මං හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ මෙතනදී කොවිඩ් රෝගී ආසාදනය වී ඇතැයි සලකන පුද්ගලයෙක් එම රෝගය වැළඳුනාට පසුව ඒ කියන්නේ ඔබ පොසිටිව් වුණාට පසුව ඔබ කුමක්ද කළ යුත්තේ කියන එක පිළිබඳව පොඩි කාරණා කිහිපයක් කීමටයි. දැන් යම්කිසි පුද්ගලයෙක්ට මේ දවස්වල උණ සහ සසන ආබාධ තියෙනවා නම් ඒක කොවිඩ් හැටියට සැලකිය යුතුයි කියලා දැනට තියෙන තත්ත්වයට හැටියට මම හිතනවා. ඒ විතරක් නෙවෙයි උණක් තියෙනවා එකට හේතුවක් නැත්තම් අපි මේ අවස්ථාවේදී ප්‍රධාන රෝග දෙක හිතන්නේ එකක් ඩෙන්ගි අනිත් එක කොවිඩ්. ඉතින් යම්කිසි පුද්ගලයෙකුට කොවිඩ් වැළඳී ඇතැයි සැක හිතුවා සහ ඉන්පසුව පොසිටිව් වුණොත් ඒ ගෙදර ඉන්න සියලුම දෙනා කොවිඩ් හැටියට අපි ප්‍රායෝගිකව සලකනවා. ඒක පොසිටිව් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. උණ තිබ්බත් නැතත් සසන රෝග තිබ්බත් නැතත් අර පළවෙනි ප්‍රථම පෙළේ ආසාදී ඒ ආශ්‍රිතයින් එක ගෙදර නම් ඒගොල්ලෝ පොසිටිව් වීමේ හැකියාව ඉතාම වැඩි. දැන් ඔබට පොසිටිව් කියලා දැනගත්තාම ඉස්සර අපි කළේ අපි වහාම ගිහිල්ලා රෝහලක ඇතුල් වෙනවා. ඔබට රෝග ලක්ෂණ තිබුණත් නැත්නම් සමහර වෙලාවට ඉස්සර ඇවිල්ලා මේ PHI මහත්තයා එක්කන් ගිහිල්ලා රෝහලක ඇතුල් කළා. දැනට රෝහල් වල තියෙන තත්ත්වය අනුව අපිට ඒ ධාරිතාවය දරන්න බෑ. එතකොට රෝහල් වලට අපි ඇතුල් කරගන්නේ යම්කිසි රෝගියෙකුට රෝග ලක්ෂණ හැටියට හුස්ම ගැනීම අපහසුතාවය, එයාගේ පල්ස් ඔක්සිමීටරයෙන් බැලුවම ඔක්සිජන් ප්‍රතිශතය 96ට අඩුවීම සහ රෝහල් ගත යුතු වෙනත් හේතු. ඒ කියන්නේ විජිලන්ට් පත් වෙලා තියෙනවා නම් ලොකු අමාරු තියෙනවා නම් පමණයි. රෝහල්ට එන හැමෝගෙම අපි ඔක්සිජන් බලලා ඒ ඔක්සිජන් ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා තියෙනවා නම් ඒ රෝගීන් එතන RDHS මහත්මයාගේ ඒ ලේඛනයකට ඇතුල් කරලා ඒ රෝගීන්ව ගෙදර යවනවා ගෙදරදී බලා ගැනීම සඳහා. දැන් ඔබ ගෙදර ඉන්නවා නම් පොසිටිව් වුණාම මෙච්චරයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ රෝගියේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඔක්සිජන් අඩුවීම. ඒ ඔක්සිජන් අඩු වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔක්සිජන් සැපයීම, ඒ කියන්නේ පෙනහළි අඩු වෙනවා. අන්තිමේ තමයි ඔක්සිජන් වැයවීම, අපි මහන්සි වෙන ඔක්සිජන් වැය වෙනවා. එතකොට අපි ඔක්සිජන් අඩුවීම වළක්වන්න ප්‍රධාන දෙයක් තමයි පෙනහල්ල ක්‍රියාකාරීත්වය අඩු වුණත් ඔබ මහන්සි වෙන්නේ නැතුව ඉන්නවා නම් මේ ඔක්සිජන් අඩුවීම වළක්වන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි ඊටාම තදට ඇඳ විවේකයේ ගත යුතුයි. ඒකයි පුළුවන් නම් ඔක්සිජන් මනින්න පුළුවන් නම් ඒ ක්‍රමයක් හදාගන්න. දැන් අපි පොඩි කාලේ අපේ හැම ගෙදරකම උණ කටු තිබ්බා. දැනුත් උණ කටු තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් මේ උණ කට්ටට වඩා වැදගත් වන්නේ මේ අවස්ථාවේදී පල්ස් ඔක්සිමීටර් එකක්. ඒ පල්ස් ඔක්සිමීටරයක් ගෙදරක තියෙනවා නම් ඒක ලබා ගැනීම හැකියාවක් තියෙනවා නම් ඔබගේ ඔක්සිජන් මයින්ඩ් ඒක 96ට වඩා අඩු වෙනවා නම් ඔබ රෝහලකට පැමිණිය යුතුයි. ඊට අමතරව පුටුවක ඉඳගෙන 8 පාරක් ඉඳගෙන නැගිටලා පල්ස් ඔක්සිමීටර් දාගෙන විනාඩි 2ක් ඉන්න. ඒ අර ව්‍යායාම නොකර මහන්සි වෙන ඊළාවට වඩා 2කින් අඩු වෙනවා නම් රෝහලට පැමිණිය යුතුයි. උදාහරණයක් හැටියට 98 තිබ්බ එක 96ට බහිනවා නම් ඒක රෝහලට පැමිණීමේ යුතු හේතුවක් හැටියට අපි දකිනවා. තවදුරටත් ඒගොල්ලෝ විජිලන්ට් පත්වීම රැකීම සඳහා දියර වර්ග මිලිලීටර් 2500ක් පමණ ගැනීම වැදගත් වෙනවා. උපමනයි ඇදට වෙලා ඉන්න මහන්සි වෙන්න එපා. ගෙදර අර මේ තමන්ගේ ඔක්සිජන් ප්‍රමාණය දැන් තමන්ට ව්‍යායාම කරන්න පුළුවන් ද බලන්න අර ඉන්ටර්නෙට් එකේම තියෙනවා තට්ටුවක් උඩට පහළ දෙතුන් පාරක් ඇවිදලා බලන්න හුස්ම ගන්න බැරි වුණාද කියලා. ඒ වැඩ කරන්න යන්න එපා. එහෙම බලීමේ අවශ්‍යතාවයක් නැහැ. ප්‍රධාන දේ ඇඳට වෙලා ඉඳීමයි. Yes. Now you have to measure your oxygen saturation if possible at rest. And if it is less than 96, it's time you go to the hospital. And the next thing is you have to sit on a chair and stand up and sit down 6 to 8 times.
and at the end of it, you have to wear the pulse oximeter for 2 minutes and check whether it drops by 2. And if it drops by 2, for example, if your oxygen saturation was 98 at rest, and if it drops to 96, even though it is normal, under the other circumstances, it's time that you go to the hospital. If I repeat what I said in English, at the moment, if you have a respiratory illness in the community, you have to consider it as COVID. And if you have a fever with no other cause, consider it either COVID or dengue. Even if you are not positive, as checked, consider these two possibilities. If you are checked positive, consider the whole household as positive of COVID, because the according to the spread that we see, if somebody in a household is positive, the others are considered positive, whether you have a positive report or not. So stay in bed, don't exert, take adequate amount of liquids, around 2,500 milliliters of water and other liquids. Mainly, I have a special message to the mothers. Now, when a man in the house is sick, he stays in bed. But when a mother is sick, she has to look after all the needs of the family, including cooking, cleaning, and doing all the household work. No, don't do that until you get better for 14 days. Because it is very important that you take rest. Because in COVID, you die because of lack of oxygen. And you can't do anything about the lung, they're not absorbing enough oxygen. But you can do a lot of things to stop your oxygen being used. So don't exert, stay in bed. Thank you very much. විශාජ් වෛද්‍ය නිලධාරීතුමනි දැන් ගෙදර දැන් ලෙඩා ඉන්නවා. ලෙඩා ඉද්දී සමහර විට ගෙදර අයයි අසල්වාසීනි බය වෙන්න පුළුවන්. දෙයිනේ සමහර විට ඉතින් අනියත බයක් නෙමෙයි ගෙදර ලෙඩෙක් ඉන්නකොට. ඒතකොට ඒ බය වෙලා ඉන්න අයට ඔබතුමා මොනවද කියන්නේ? ඔබතුමාගේ ගෙදර ලෙඩෙක් ඉන්නවා නම් ඔබතුමාත් දැනට පොසිටිව් කියලා අපිට සෑහෙන විශ්වාසයි. මොකද මේ ගෙවල් ඇතුලේ මිනිස්සු මාස් දාගෙන ඉන්නේ නැහැ. එක කාමරේ බුදියා ගන්නවා, එකට කෑම කනවා. එතකොට ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා නම් මේ ගෙදර අනිත් අයත් පොසිටිව් විය යුතුයි. යමෙක් පොසිටිව් බව දන්නවා නම් ඒ රෝගයෙන් ගැලවීම අනිත් අයට පහසුයි. මොකද ඔබතුමා පාර බැස්සාම ඔබතුමා බස් එකේ යනකොට ඒ සීට් එකේ ඉන්න අනිත් එක්ක කියනවා පොසිටිව් දෙනකොට ඔබතුමා දන්නේ නැහැ. එතකොට යමෙක් පොසිටිව් කියලා දැනගත්තොත් ඒ රෝගයෙන් වැළඳීමේ ප්‍රවණතාවය අනිත් අයට ඊටම අඩුයි. බය වෙන්න එපාද කියන එක ප්‍රශ්නයක්. මේක ඉතින් බය විය යුතු ලෙඩක්. බය වීමෙන් පස්සේ මොනවද ගෙදර අය අසල්වාසීන් කරන්න ඕනේ? ගෙදර කට්ටිය නම් ඇඳට වෙලා ඉන්න ඕනේ. මහන්සි වෙන්න තු ඇඳට වෙලා ඉන්නවා කිව්ව විදිහට වතුර බීම ಜಾති බීලා. උනට පැරසෙටමෝල් පමණක් අරගෙන වෙනත් බෙහෙත් වර්ග ගන්න යන්න එපා. උනට පැරසෙටමෝල් පමණක් අරගන්න වේදනානාශක ගන්න එපා. ඒක තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. සහ පල්ස් ඔක්සිමීටර් එකක් ලබාගෙන ඔක්සිජන් බැලීම අපි අනුමත කරනවා. ඔක්සිජන් 96ට වඩා තියෙනවා නම් ගෙදරටලා ඉන්න පුළුවන්. මහන්සි වුණාම 96ට වඩා බහිනවා නම් දෙකක්. So 98 ඉඳලා දෙකක් බැස්සත් එක වැදගත්. එතකොට රෝහලකට යා යුතුයි. Dr. Ukul, there is a problem. This is a problem that I have been talking about from last year. Now a lot of people do not go to hospital when they have a fever or when they have a respiratory illness. They go to the closest doctor and the doctors are telling them to stay at home without getting them to do an RT-PCR test. What are your comments about this? Madam, it's a very important question. Until this time, there was this fear of you. If you are tested positive, you were taken off from your home and you were sent to a hospital or quarantine center. And that is the fear which drove the patients out of checking the COVID PCR and the RAT, and the general practitioners from advocating it, because you are close to your patients, and some thought that it was a disservice that they were doing to the patients
because they were taken away from their homes. But now the circumstances have forced us to keep those patients at home, and you are not at the you are not anymore at the danger of taking you off without your consent to a hospital, because we don't have beds. So we strongly advocate checking for the positivity of rat, at least when your symptoms. No, I personally don't advocate checking the whole household. But if you are symptomatic, check yourself.